සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනාම උතුම් පුන් පොහෝ දවසක ලක්වාසී ලෝවාසී හැම දෙනාම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පසළොස්වක පෝය දවසක අපි දන්නවා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තුනුරුවන් තුළ හික්මෙන තෙරුවන් සරණ කිය උපාසක උපාසිකාවන් තමන්ගේ ජීවිතයේ උපෝසත සීලයක පිහිටලා ධර්මය දියුණු කරගන්න තමන්ගේ ජීවිතයේ කුසල් වඩාගන්න උත්සාහ කරන දවසා. පිංහතුනී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ ගිහි ශ්‍රාවකේ නිත්‍ය සීලය හැටියට පංච සීලේ. ඒ පංච සීලය කියන ඔබේ නිත්‍ය සීලේ. හැබැයි පෝය දවස්වලට උපෝසත සීලයක් සමාදන් වෙනවා. සතර පෝයට ධර්මය සඳහන් වෙනවා සතර පෝයට උපෝසතය ආරක්ෂා කරපු උතුම් දිවියලෝක ඉපදිච්ච දෙවිවරු. ඒ අය මනුස්ස ලෝකේ පෙර උපෝසතේ රැකල රැස්කරගත්ත පිනෙන් දෙව්ලෝ ඉපදිලා තියෙන. පිංහතුනිය ඔබ අහන ඇති පේතවත්තු විමානවත්තු කියලා මේ ධර්මය සඳහන් වෙනවා අකුසල් කරලා ප්‍රේතලෝක ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා. විමානවත්තු කියලා තියෙන්නේ පින් දහම් කරලා දිවිය ලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. මේ ගොඩාක් සිදුවීන් වලට මුල් වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහොම ඉර්දිවන්තයි. උන්වහන්සේට දිවැස් තියෙනවා. උන්වහන්සේට දෙවියනුත් පේනවා අමනුස්යොත් පේනවා ප්‍රේතයනුත් පේනවා. ඒ අයක කතාබහ කරනවා. ඒ අය පෙරකරපු අකුසල් මේ කර්ම කරලා මේ ලෝකවල ඉපදුනේ කියලා මුගලන් මහරහතන් වහන්සේ ඒ විස්තර ඇසුරෙන් මිනිසුන්ට දහම් දෙසනවා. විමානවත්වේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ නිතර දිවියලෝකට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරුවහන. පින්වත් දෙවිය පින්වත් දෙව්දුව ඔබ මේ තරන් සැප සම්පත් ලැබුවේ මොනවගේ පින් කරලද. ඔබ පෙර කොහෙද හිටියේ මේ තරන් සැප සම්පත් ලබන්න ඔබ කරපු පින් මොනවද. අන්න එතකොට ඒ දෙවිවරු කියනවා ස්වාමීනී මං පෙර මනුස්ස ලෝක හිටියේ. මං බොහෝම දුප්පත් කෙනෙක් ඒ වගේ ගොඩාක් සිදුවීන් වල තියෙනවා. ඒ අය කියනවා මං ගොඩාක් දන්දීපු මට දන් දෙන්න ලොකු මුදල් තිබ්බ කෙනෙක් නෙමේ. මං බොහොම දුප්පත් කෙනෙක්. සමහර දෙවිවරු කියනවා මං උක්දණ්ඩක් මිරි කළ පූජ කරා. බත් හැන්දක් ගෙදර හරියම තිබ්බ මෙච්චරයි දංකුඩ ටික සූල්ලා බත් හැන්දක් පූජ කරා. එක්ක මල් ටිකක් පූජ කරගත්තා චෛත්‍යයකට මංකරේ ලොකූ පිනක් නෙමේ කියල. හැබැයි ඒ ගොඩාක් දෙවිවරු කියනවා සාමීනි මං සතර පෝයට උපෝ සතේ රැක්ක. දන් දෙන්න සල්ලි නැති වුනත් සතර පෝයට උපෝ සතේ රැක්කා. ඒ පිනෙන් තමයි මං මේ දිවිය සැප සම්පත් ලැබුයි කියල. එනිසා පින්වතුනී දෙව්ලොව උපදින්න සුගති යන්න ගොඩාක් උපකාර වෙන බලවත් පිනක් පෝයට උපෝසත සීලයක් සමාදන්වීම. තිය නිසා පුන් පොහෝ දවසක විශේෂයෙන් නිකිනි පුන් පොහෝ දවස අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3කට පසුව මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරපු දවස. ඒවගේම නිකිනි පුන් පොහෝ දවසේ තමයි උදෑසනින් ධර්ම සංගායනාව දවසෙම මේ බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ
සතිමන්තානං දුතිමන්තානං සිහිනුවන තියෙන භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍ර යමක් ෂණයෙන් වටහා ගැනීමෙන් යුක්ත භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍ර මේ බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ආනන්ද හාමුදුරු උතුම් අරහත්වයට පත්වෙච්ච දවස පිංහතුනි ඔය වගේ ශාසනික කරුණු ගොඩාක් යෙදෙන උතුම් පුන් පොහෝ දවසක මේ ධර්මය ශ්‍රවණය කරන්න සූදානන් වෙන ඔබ හැම දෙනාටම අපි විශේෂයෙන්ම අද සිහිපත් කරන්නේ ඔබ කාටත් වැදගත් මේ බුද්ධ ශාසනය අපේ පිරිතෙන් ආශිර්වාදය ලබාගන්න ආකාරය ගැන. අපිට පේනවා මේ වෙනකොට ලෝකෙ පුරාම මේ මහා භයානක වසංගතයක් පැතිරීගෙන යන. සමහර වෙලාවට ලංකාවෙයි නොබ එක්ක ලෝකෙ සමහර රටවල් කීපයක් යම් මට්ටමකින් ආරක්ෂා වෙලා තියෙනවා තවම. හැබැයි ඔබ ලෝකෙ දිහා මේ රෝගෙ පැතිරෙන ස්වභාවය ලෝකෙ දිහා හොඳට විමසල බලන්න. මොන තරම් භයානක අනතුරකද මේ ලෝකෙ දැන් පවතින්නේ. පිංහතුනි මේ වෙනකොට එක්කෝටි 75 ලක්ෂයකට වඩා වැඩිපුර මේ රෝගය ව්‍යාප්ත වෙලා පිරිසට මේ රෝගයේ වැළඳිලා තියෙන. දවසින් දවස ලක්ෂ ගණන් රෝගයට ගොදුරු වෙන. යම්තං පෙර පිනකට අපේ මාතෘ භූමිය අපේ පුුණ්‍ය භූමිය ලංකාව යම් මට්ටමකින් අද මේ විදියට ආරක්ෂා වෙලා තිබුණට ලෝකෙ බලවත්ම රටවල් අන්ත අසරණ භාවයකට පත්වෙල. නමුත් ඔබට මතක ඇති මේ වසංගතය එනකොට මිනිස්සු ගොඩක් බය වුණා. ඒ දවස්වල කොත්තමල්ලි වෙනිවැල්ගට හොය හොයා මිනිස්සු බොන්න පටන් ගත්ත. නිතර රතන සූට්‍රය කිව්වා පිරිත් කිව්වා. දැම් බොහෝ දෙනෙකුට පින්කං පිරිත් පින්කන් රතන සූට්‍රය තුන් සූට්‍රය සමහරුන්ට මතකත්නෑ. හැබැයි පිංහතුනේ මේ පිරිතක ආශිර්වාදය මේ ධර්මය ආශිර්වාදය කොහොමද විපත් ඉදිරි අපි ලබන්න. ඔබට අද මේ ධර්ම දේශනාව තුළ ඉතාම වැදගත් පිරිතේ ආශිර්වාදය පිරිතේ සත්‍යයක් ක්‍රියාව මේ පිරිතෙන් ලැබි ආශිර්වාද අද අපි මේ දේශනාව තුළ කතා කරනවා. පිංහතුනේ ඔබ දන්නවා අපි එකින් එකට පිරිතෙන් පිරිත එකට හේතුවෙච්ච කාරණාදී පිරිත් කීපයක් ගැන අපි විමසල බලමු. ඔබ දන්නවා පිරිත් පොතේ සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේ එදා පුංචි වටුකුරුල්ලෙක් හැටියට ඉපදිච්චේ කාත්මයක මහා ලැව්ගින්නක් සත්‍යක්‍රියා බලෙන් නිවපු ඒ සත්‍යක්‍රියා පිරිත වට්ටක පිරිත. මේ වට්ටක පිරිත මේක සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා වැඩසිටිද්දී එදා භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සමඟ උන්වහන්සේ චාරිකාය වඩිනකොට රජගහනුවර මහා වනාන්තර ප්‍රදේශයකින් චාරිකාය වඩිනවා. එහෙම යනකොට එක පලාතක ලැව්ගින්නක් ඇවිලිලා මේ ලැව්ගින්න වේගෙන් පැතිරීගෙනනවා. හිතාගන්න බැරි වේගෙන් ලැව්ගින්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩින පැත්තට මේ ලැව්ගින්න පැතිරීගෙන එනවා. ඒ වෙලාවේ සමහර භික්‍ෂූන් වහන්සේලා බිය වුණා තැතිගත්තා. රහතන් වහන්සේලන මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා කියන ස්වාමීනි අපි ඉක්මනට හැරෙමු අපි ඉක්මට ආපහුයම් අපි මේ ගින්නෙන් අනතුරකට පත්වේ. සමහරු ගින්න නිවන්න උපකරන හොයනවා. ගින්න නිවන්නේ කොහොමද කියලා කලබල වෙලා. ඒ අතරි බුදුරජාණන් වහන්සේ අර ලැව්ගින්න එන පැත්තට බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරලා එක තැනක නතර වෙලා ඒ ලැව්ගින්න දිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ දෙසට වේගෙන් අර සංඝයා දෙසට ආපු ලැව්ගින්න එක තැනකට ඇවිල්ලා ආපස්සට නිවීගෙන ගිය හරිම ආශ්චරයක් හිතා ගන්න බෑ. හරියට මහා රල පහරකට ගින්නක් නිවීගෙන යනවා වගේ එක තැනකට පැතිරිලාපු ගින්න එතන ඉඳං ආපස්සට නිවීගෙන ගියා. මේක දැකපු භික්‍ෂූන් වහන්සේලාට පුදුමයි. ඒ අයි හිතුව බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයක් පෑව. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් ගින්න නිව්ව කියලා. ඒ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලකින ස්වාමීණි භාග්‍යතුන් වහන්ස හරීම ආශ්චර්යයි. හරිම අද්භූතයි.
මේ වේගෙන් පැතිරිලාපු ලැව්ගින්න බුදුරජාණන් වහන්සේ දෙසට ඇවිල්ලා ආපස්සට නිවීගෙන ගිය. හරි මාශ්චරයයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන මේ මොහොතේ තථාගතයන් වහන්සේ කිසිවක් කරේ නෑ කියෝ. තථාගතයන් වහන්සේ කරේ පෙර අධිෂ්ඨානයක් සිහිපත් කරා පමණයි. බෝසත් කාලෙ මේ භූමියයේ මෙන්න මෙතන ගහක පුංචි වටුකුරුළු කූඩුවක එදා බෝසතාණන් වහන්සේ වටකුරුළු පැටියෙක් හැටියට ඉපදී චාත්මයක එදත් මේ වගේ ලැව්ගින්නක් පැතිරිලාව. එදා මේ පුංචි වටකුරුල්ල කරපු අධිෂ්ඨානි සිහිකරා පමණයිකි. ඒ වෙලා භික්‍ෂූන් වහන්සේලා වන්දනා කළකින අනේ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස අපිට අතීත කතාව දේශනා කරන සේක්වා කියල ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි බොහෝ පෙර ආත්මයක අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙනන කාත්මයක මෙන්න මේ භූමියයේ එදා මහ වනාන්තරේ වටකුරුළු කූඩු ගොඩාක් තිබිච්ච මේ වනාන්තරයක්. මෙන්න මෙතන එදා ගහක් තිබුණා. මේ ගහේ වටකුරුළු කූඩුවක බෝසතාණන් වහන්සේ පුංචි වටකුරුල් පැටියෙක් හැටියට ඉපදිලා හිටිය. මේ පුංචි පැටියට ඒ වෙනකොට පියාම ගන්න තාම පණනෑ අත්තටු පණනෑ. පුංචි පැටියේ දවසක් මේ වගේ විශාල ලැව්ගින්න හටගෙන මේ විදිහට පැතිරීගෙන එනකොට පියාම ගන්න පුළුවන් කුරුල්ලො කෑක ගහ පියාමගෙන ගියා අර ගින්නට බය වෙලා. අර පුංචි බෝසත් වටකුරුල්ලගේ මේ පැටියගේ අම්මයි තාත්තයි පියාමගෙන ගියා පැටියදාල පැටි අරගෙන යන්න තරන් හැකියාවක් නෑ ගින්න වේගෙන් පැතිරිලා එනවා තමන්ගේ ජීවිතය බේරගන්න ඉක්මනට පියාමල ගියා. මේ බෝසත් පුංචි වටකුරුල්ල බලන්න මේ බුදුවරුන්ගේ සසර පාරමී පුරණකොට වටකුරුළු ආත්මය ඉපදුනත් මොනතරං පුුණ්‍ය ශක්තියක් පාරමී ශක්තියක් තියෙනවද. පුංචි වටකුරුල් පැටියා අර කූඩුවේ ඉඳගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා. ඇත්තම කතාව හිතනවා. විශාල ලැව්ගින්නක් පැතිරිලායනවා. මට පියාම ගන්න මගේ අත්තටු පණනෑ. මගේ අම්මයි තාත්තයි වටකුරුළු අම්මයි තාත්තයි මාව අතහැල්ල පියාමගෙන ගිය. දැම්මම් මේ කූඩුවේ තනි වෙලා. ඒ වෙලාවෙ මතක් වුණාර පාරමී බලය පෙර සසර පුරපු පාරමී ශක්තිය. අතීත යම්තාක් බුදුවරු මේ විශ්වයේ පහළ වනාදේ බුද්ධ ශක්තිය. ඒ බුදුවරුන්ගේ ධර්මය ශක්තිය ශ්‍රාවකයන්ගේ ඒ ශක්තිය තුනුරුවන්ගේ ශක්තිය සිහි කරලා සත්‍යයක් ක්‍රියා කර ඒ බුද්ධ ශක්තිය මම සසරයම් ගුණයක් පාරමිතාවක් පිරුවනගේ පාරමී ශක්තියෙන් මේ ගින්න ආපසු හැරෙන් කියලා අර පුංචි බෝසත් වටකුරුල්ලා හිතුවා. ඒ වෙලාව අධිෂ්ඨානයක් කර හිතටාවත් දැඩිව ඒ ගැන සිහි කරලා ගින්න දිහා බැලුව විතරයි. අර ගහදිගේ උඩට පැතිරීගෙන එන ගින්න ආපස්සට නිවීගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන එදා බෝසතාණන් වහන්සේ පුංචි වටකුරුළු පැටියෙක් හැටියට මේ භූමිය ඉදං එදා කරපු අධිෂ්ඨානය අදටත් බලවත් කියව. මහනෙන මේ මොහොතේ විශාල ලැව්ගින්නක් පැතිරිලා මෙතනට එනකොට තථාගතයන් වහන්සේ අද යම් අධිෂ්ඨානයක් කරේ නෑ කියව. පෙර බෝසතාණන් වහන්සේ මේ භූමියයේ වටකුරුල්ලෙක් හැටියට කරපු එදායේ අධිෂ්ඨානයේ සිහිකරා පමණයි. අදටත් මේ කල්පයේ පවතිනතාක් ගින්නකින් මේ භූමිය විනාස වෙන්න ෑ කියව. ලැව්ගින්නක් පැතිරිලාවත් එතනට ඇවිල් ආපහු නිවීගෙනයම. බලන්න මේ පිරිතක තියෙන ආශ්චරය බෝසතාණන් වහන්සේලාගේ සසර පාරමී ශක්තිය මෙන්න මේ පිරිත තමයි වට්ටක පිරිත හැටියට සඳහන් වෙන්න. ස්වභාවික විපත් මහා ලැව්ගින්නක් ස්වභාවික විපතක් ආපස්සට සත්‍යක්‍රියා බලයෙන් නිවපු නිවීගෙන ගිය සත්‍යක්‍රියා වට්ටක පිරිත. ඊළඟට ඔබ දන්නවා පිරිත් පොතේ මත්ස්‍ය රාජ පිරිත කියල තියෙනවා. මේ මත්ස්‍ය රාජ පිරිත ඔබ පිරිත් පොත අරගෙන පෙරලල කියවල තේරෙන භාසාාවෙන් හරි ඒ ගාථාවල තේරුම පිරිත් පොතේ තියෙනවා. මේ මත්ස්‍ය රාජ පිරිතේ තියෙන්නේ ඒත් ඔය වගේ කතාවක් අපේ බෝසතාණන් වහන්සේ පෙර පාරමී පුරාගෙනන එක ආත්මයක
මත්ස්‍ය රාජය කියලා කියන මාළු විලක මාළුවෙක් වෙලා. ඉපදිච්චේ කාත්මය පිංහතුන මේ පාරමී පුරාගෙන යනකොට දිවියලෝක මනුස්සලෝක දෙකේම ඉපදුනා විතරක් නෙමේ. ජාතක පොත අරගෙන බලන් අපේ බෝසතාණන් වහන්සේ වඳුරු රැලේ වඳුරෙක් හැටියට ප්‍රධානයක් හැටියට ඉපදී චාත්ම හස්තිරාජය වෙලා ඇත්තු වෙලා ඉපදී චාත්ම. එදකොට මේ වගේ නොයෙක් විදිහට ද වට්ටක පිරිත තියෙන වටුකුරුල්ලෙක් වෙලා ඉපදි චාත්මය. මත්ස්‍ය රාජ පිරිත තියෙන්නේ මේ විලක මාළු රංචුවේ මාළුවෙක් වෙලා ඉපදි චාත්මය. එදා මේ මත්ස්‍ය රාජ පිරිත සඳහන් වෙන්නේ විශාල නියගයක්කාව කාලයක්. මේ විලේ හිටපු මාළු අර නියගයක්ත් එක්ක වතුර හිඳීගෙන ගිහිල්ලා ඒ වෙලා මේ මාළු මැරෙන්ට පටන්ගත වතුරනේ විශාල නියගයක්. අර විලේ හිටපු මේ මත්ස්‍ය පිරිස අතර අපේ බෝසතාණන් වහන්සේදා මත්සි රාජයෙක් හැටියට මේ විලේ ඉන්න ඇද්දේ සත්‍යයක් ක්‍රියාවක් කරා. පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය. ඒ වගේම සසර පාරමී ගුණය මේක සිහි කරලා සත්‍යයක් ක්‍රියාවක් කරා මේ දුරුභීක්ෂය නැතිවේවා පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය සත්‍යයි. මේ සත්‍යානු භාවයෙන් වැසි ඇද හැලේවා කියලා අර මාල්ව හිතලා සත්‍යක්‍රියාව කරද්දී නියගේ දුරුවෙලා මහා වැසි ඇද හැලිලා අර සියලු දෙනාව අර නියගෙන් ආරක්ෂාවුණ. ඕක තමයි මත්ස්‍ය රාජ පිරිති තියෙන්නේ. එහෙමනම් අපිට පේනවා ස්වභාව ධර්මයට යම් යම් විපත් වියසන ඇතිවෙච්ච වෙලාවල්වල අපේ බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා බලයෙන් ස්වභාව ධර්මයට බලපෑම් කරා. මහා ලැව්ගින්නක් නිවෙන්න සැලැස්වා සත්‍යයක් ක්‍රියා කරල. විශාල දුරුභීක්ෂ නියග සත්‍යයක් ක්‍රියා බලයෙන් වැසි ඇද හැලෙන්න සැලැස්වා. එහෙමනම් අපිට පේනවා පෙර බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මේ විශ්වය තුළ ධර්මය තියෙන ධර්ම ශක්තිය යම්තාක් මහරහතන් වහන්සේලා මේ විශ්වයේ ලෝකෙ පහළ වුණාද ඒ මහරහතන් වහන්සේලාගේ තියෙන ඒ උතුම් ශක්තිය අදටත් මේ විශ්වයේ සිහිපත් කරලා සත්‍යයක් ක්‍රියා කරන්න පුළුවන්න. විශාල ආශිර්වාදය. අපිට හිතාගන්න බැරි තුනුරුවන්ගේ පිහිටක් අපට ලබන්න පුළුවන්කම තියෙනවා. පිංහතුනි රතන සූට්‍ර ගැන හිතන්. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි දේශනාවේ උතුම් රතන සූට්‍ර. මේ රතන සූට්‍ර දේශනාව සඳහන් වෙන්නේ. බුදුගුණ දහම්ගුණ සඟගුණ සත්‍යක්‍රියාව. ගාථාවෙන් ගාථාවේ බුදුගුණවල තියෙන සත්‍යක්‍රියාව. ධර්මී ගුණවල තියෙන සත්‍යානු භාවි ඒ හැම ගාථාවකම සඳහන් වෙනවා. ඒතේන සච්ච වච්චේන හෝතු තේජය මංගල. දැම් බලන්නේ මහාමංගල සූට්‍ර ගැන. ඒ මහාමංගල සූත්‍රය සඳහන් වෙන්නේ මේ සත්‍යානු භාවයෙන් සුවපත්තය. මේ සත්‍යානු භාවෙන් මේක මංගල කාරණය. එදකොට ඒ වගේ රතන සූත්‍රය මේ ඉදම්පි දම්මේ රතනම් පනීතන් ඉදම්පි බුද්ධේ රතනම් පනීතන් ඉදම්පි සංගේ රතනම් පනීත මේ තමයි බුද්ධ රත්නය තියෙන ආනු භාවි මේ තමයි ධම්ම රත්නය ආනු භාවි මේ තමයි සංගරත්නය ආනු භාවි ගාථාවෙන් ගාථාවට ඒ තුනුරුවන් ගුණ ගැන කරන සත්‍යක්‍රියා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටිය. එතනති බලන්න එතනත් ස්වභාවිකව ඇතිවෙච්ච විශාල දුරුභීක්ෂයක් වසංගතයක්. එදා විශාලා මහනුවර නගරයට ඇති වුණේ තුන්බිය කියන රෝගබිය දුරුභික්ෂබිය අමනුස්සබිය. එතකොට රෝගබිය කියන වසංගතයක් පැතිරෙන පටන්ගත්ත. විශාලා මහනුවර මේ ඉතිහාස පොත්වල ඒ අටුවාවල විස්තරවල සඳහන් වෙනවා විශාලා මහනුවර ඉස්සල්ලා විශාල දුර්භීක්ෂයක්කාව මිනිස්සුන්ට කන්න නැතුව මිනිස්සු ඒකෙන් පීඩාවිදින්න පටන්ගත් ඔය අතර විශාල වසංගතයක් පැතිරෙන පටන්ගත්. මේ වසංගතයක් යන වේගෙන් පැතිරෙනවා බෝවෙන. දැන් අදෝබට පේන ඇති මේ රෝගේ ලෝක බලව රටවල් අසරන වෙන ආකාරය. මොනතරම් විද්‍යාව දියුණුනත් මොනතරම් තාක්ෂණය දියුණුනත් මොනතරම් දියුණු අව්‍යාවිධ හදාගෙන මොනතරම් වෛද්‍ය උපකරන හදාගෙන බලවත් රටවල් ලෝක අපි බලවත් කියාගෙන හිටියත් මේ වසංගත ඉදිරී ලෝකෙ කොච්චර අසරනද. එදා
මේ වසංගතය වේගෙන් පැතිරිලා යනකොට නගර මිනිස්සු දවසට 50 දහස් ගනම් මිනිස්සු මිය යන්න පටන්ගත්. ඒ මැරිච්චායගේ මලකුණු නගරි තැන් තැන්ගොල කුණු වෙලා යන්න පටන්ගත්. දැන් ඔබ දකිනව ඇති මේ වසංගතයත් එක්ක මිය යන කෙනෙක්ගේ මෘත දේහයක්කත් ගෙදරකට ගේන්න දෙන්න ඒකෙන් පැතිරෙන්න පුළුවන්. සාමාන්‍ය ආදාහනයක් කරන්න අවස්ථාවක් නෑ එක පුච්චනවා. මොකද මේකෙන් පැතිරෙන්න පුළුවන් නිසා. එදකොට මේ වගේ අපිට පේනවා මේ වසංගතයක් හැදිල මේ අනකොට කෙනෙක් අර මෘත ශරීරයකටවල් ලංවෙන්නේ නෑ. එදා විශාලා මහනුවර නගරේ තැන් තැන්වල මිනිස්සු මැරිලා කුණු වෙලා යනකොට මලකුණුවර දුරුගන්දේ නගරෙ පුරාම මිනී කුණු ගඳ හමාගෙන යනවා. නගරේ ඉන්න අමනුස්්‍යයෝ ඈත ඉන්න අමනුස්්‍යයෝ යොදුම් ගනන් ඈත හිදං අමනුස්්‍යයෝ නගරයට ඇදන්න ගත්තා අර මලකුණුවල ඕජා උරාබුණ අමනුස්්‍යයෝ. කාලයක් යද්දී. රෝග දුරුභික් සාමනුස්්‍ය කියන තුන්බිය මුළු නගරෙම අවාසනාවන් තීර නමකට පත් වන. මේ අවාසනාවන් තීර නමට මුළු නගරේ පත්වෙනකොට. මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නෑ. ඒ වෙනකොට ඒ රටේ හිටපු ප්‍රධානී පාලකයෝ එදා ලිච්චවී රාජ කුමාරුවරු එදා පාලනය කරපු පිරිස සාකච්ඡා කරා කොහොමද අපි මේකෙන් මිදෙන්නේ අනේ කොහොමද මිදෙන් මේකට ක්‍රමයක් තියෙනවද. අඩුගාන ඒ වෙනකොට හිටපු ශාස්තෘවරු කියාගත්ත නිගන්ට නාතපුත්ත සංජයේ බෙල්ලටි පුත්ත අජිත කේසකම්බලි නොයෙක් අයි හිටියන. ඒ අයගෙවත් පිහිටක් අපිට පුළුවන් වෙයිද. ඔහොම සාකච්ඡා කරනකොට ඔයාතරේ එක උපාසකයෙක් හිටිය. ඔහු රජගහනුවර ඒ වෙනකොට බුදු හාමුදුරු බුද්ධත්වයට පත්වෙච්ච මුල්ම කාලි. බුදුරජාණන් වහන්සේ බිම්බිසා රජතුමාගේ වේළුවන උයන වැඩඉන්නේ. වේළුවනාරාමි බණහලයින උපාසකේ. ඔහු අර පිරිසාත්තරෙදී නැකිටලා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න දිසාවට දෑත් නලලිතිීල වන්දනා කරලා බුදුගුණ කියලා කියා හිටියා. මේ නගරයට යහපත උදා කරගන්න අවශ්‍ය නම් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. මේ වෙනකොට උන්වහන්සේ බිම්බිසා රජතුමා පූජා කරපු වේළුවන උයනේ රජගහනුවර වැඩඉන්නවා. උන්වහන්සේට ආරාධනා කරවන්න මේ නගරයට උන්වහන්සගේ ආශිර්වාද ලබාදේ. රජ්ජුරුව මාර්ගයෙන් ආරාධනය කරා බුදුහාන්දුරු පිළිගත්ත. දහස් ගනම් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා මුලින්ම කැලනි ගඟෙන් එදා ඒ වෙනකොට ගංගානන් ගඟ මේ ගංගානන් ගඟෙන් පැන් එකක් අරගෙන පිරිත් කරලා රතන සූත්‍රයේ බුදුගුණ දහම්ගුණ සඟගුණ සත්‍යක්‍රියා කළ ආනන්ද හාන්දුරන්ට දුන්න ආනන්දය නගරේ ප්‍රාකාර වලලු තුන වටා ගිහිල්ලා නගරයට පිරිත් පැන්හින්න කියලා. පිංහතුනේ විශාලා මහනුවර නගර ගැන සඳහන් වෙනවා. නගරය විශාලා මහනුවර කියන්නේ ලිච්චවී පරම්පරා වේගෙන් ව්‍යාප්ත වෙනකොට තුන් වතාවක් ප්‍රාකාර තුනකින් විශාල කරපු නගරේ. මේ නගරේ වටා විශාල උස්ථාප තුනක් තිබිල තියෙනවා නගර ප්‍රාකාර තුනක්. එනිසාතම විශාලා මහනුවර කියන්න. රජගහනුවර ඉඳං ගංගානන් ගඟ දක්වා යොදුම් ගණනක් මාර්ගය. ඒ මග එදා බිම්බිසා රජ්ජුරුව සූදානන් කරලා පාරදෙ පැත්ත සරසල සුදුවැලි අතුරල පෙරහැරින් වැඩම. ගංගානන් ගඟින් එතර වුණාට පස්සේ. ගඟ දෙපසත් නාගලෝක නාගයන් සැරසුව කිය. ඒ ගං තොටේ ඉඳං විශාලා මහනුවර නගරේ දක්වා ලිච්චවී රාජකුමාරුට පාර සැරසුව. බුදුරජාණන් වහන්සේ ගඟින් එතර වෙලා විශාලා මහනුවර නගරයට සිරිපතුල තබනකොට ඔන්න බලන්න බුදුගුණ බලය සිරිපතුල තබනවා සමගම එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැලෙන. අර කාලයක් තිබ්බ දුර්භික්ෂ නැති වුණා. පොදවැස්සක් පිණිවැස්සක් මල්වැස්සක් ඔය විදිහට වැසි හතක් ඇදහැලිලා නියගේ දුරුවෙලා අර තැන්තැන්ගොල කුණු වෙලා තිබ්බ මලකුණු මේ ඕජාවල් නගරෙ තිබ්බ දුරුගන්ධය ඔක්කොම හේදිලා ගිය. බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා නගරේ කූටාගාර ශාලාවට වැඩම කරා. ආනන්ද හාමුදුරු නගරයට පිරිත් පැන්නිස්සා. බුද්ධ අධිෂ්ඨානයෙන් නගරේ රෝග දුර්භික් සමනුස්ස බියෙන් අසරණ වෙච්ච මනුස්සයන් පිරිත් පැන් ඉහිනකොටම සූපත් භාවයට පත් වුණ.
එද ආනන්ද හාන්දුරු පස්සේ මේ මිනිස්සු පෙරහැරක් වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කළ වාඩිවු. අන්න එතනදි තමයි බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට ආරාධනා කරලා උතුම් රතන සූත්‍ර දේශනා කරන්නට ේදුනි. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ දේශන අතර බොහෝ බණ අහනකොට ධර්මී සඳහන් වෙනවා දස දහසක් ලෝක දහතුළ දෙවියන් එකතුනා කිය. බොහෝ වෙලාවට මේ ලෝක ධාතුවේ දෙවරු නිතර බුදු හාන්දුරන්ගේ බණහන්නේ නවා. විශේෂ දේශනාද ධම්ම චක්ක දේශනාව ගැන සඳහන් වෙන දස දහසක් ලෝක ධාතුළ දෙවියන්ගෙන් පිරුණ. බුදුරජාණන් වහන්සේගේ ආලෝක මේ දේශනාව අවසන් වෙනකොට අප්‍රමාණෝච උලාරෝ ඕභාසෝ ලෝකයේ පාතුරහිසි. දෙවියන්ගේ දේවානු භාව ඉක්මවාගේ අප්‍රමාණ ආලෝකයක් දස දහසක් ලෝක දහතුට පැතිරුණා කිය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශන අතර කීපයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ඒ කියන්නේ ධර්මය සඳහන් වෙන්නේ ත්‍රිහි සහස්සී ලෝකධාතුව. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිට ඕන බලවත්ම දේශනා කීපය ඇතිය. ඒ අතර බලවත්ම දේශනාව තමයි රතන සූට්‍ර දේශනාව. එදා බුදුරජාණන් වහන්සේ ඒ බුදුගුණ දහම් ගුණ සඟගුණ සත්‍යයක් ක්‍රියා දේශනාව විශාලා මහනුවර නගර මැද කූටාගාර ශාලාවෙදි දේශනා කරා. ඔය දේශනාව අවසාන ගාතතුන බුදු හාමුදුරන්ගේ ගාතා අවසං වෙනකොට අන්තිම ගාතතුන රතන සූත්‍රය අරගෙන පෙරලල බලන්න පිරිත් පොතේ තියෙනවා. ගොඩා පොත්තලොබට හොයාගන්න පුළුව. අවසාන ගාතතුන කියන්නේ සක්‍ර දෙවිය. බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ආඥාව අපි පිළිගන්න. ධර්මී ආඥාව අපි පිළිගන්න. මේගේ ශ්‍රාවක සංඝයාගේ ආඥාව පිළිගන්න. අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා ධර්මයට සංඝයාට අපගේ නමස්කාර වේවා කළ සක්‍ර දෙවිය තමයි අවසාන ගාතතුන කියල වන්දනා කරන්න. ඒ නිසා අදටත් මේ වසංගත රෝග පැතිරිලා යනකොට පිංහතුනේ ඔබ නිතර පුරුදු වෙන්න ගෙවල් වල රතන සූත්‍රය කියලා පිරිත් කියන්න දැන් බලන්න මේ ලෝකෙ මේ තරම් බලවත් රටවල් අසරණ වෙනකොට මොකක් හෝ ආශ්චරයකට අපේ රටවල් මෙහිම හරි ආරක්ෂා වුණ අසල්වැසි ඉන්දියාව දිහා බලන්න අද වෙනකොට මොනතරම් වේගෙන් මේ රෝගේ ව්‍යාප්ත වේගෙන යනවද. ඉන්දියා වගේ රටක අපි නිතර දඹදී වන්දනාව ගිහිතින් අපි නිතර පින්කං කරන්න වැඩම කරලා තියෙනවා. ඉන්දියාවගේ රටක පරිසර ඒ මිනිස්සු ජීවත්වෙන ක්‍රමේ ගත්තහම් අදොය තියෙන සැබෑ සංඛ්‍යාලේකනවලට වඩා 3-4 ගුණයකට වඩා වැඩිවෙන්න පුළුවන් ඇත්ත රෝගී ප්‍රමාණය. ඒකට හේතුව පිංහතුනේ සංඛ්‍යාලේකනයක් හැටියට ලක්ෂ 15යි 20යි කියල හරි රෝගී මෙච්චරයි කියලා සංඛ්‍යාලේකන ගත වෙන්නේ. ඒ අය පරීක්ෂණ කොරොත් විතරයි. ඒ පරීක්ෂණ වාර්තාවලට අනුව තමයි ඔහු රෝගියෙක් කියල හඳුන්නන්න. නමුත් ඉන්දියා වගේ රටක් ගත්තහම මිනිස්සු ඒ මිනිස්සු ලෙඩක් හැදුන කියලා වෛද්‍යවරයෙක් ළඟට යන්න. ඔහේ ගෙවල්ලොල ඉන්න. එක්කෝ එහෙමම මැරෙනවා මැරුණට පස් මොන වෛද්‍ය පරීක්ෂද. සමහරු එහෙම එක දවසෙන්ම ගිහිල්ලා ගඟක් අයින තියලා පුච්චලා අලු ටික ගඟට දාන. එතකොට ඔය වගේ ඒ කෝටි ගානක් මිනිස්සු ජීවත් වනාට ලෝකෙ දෙවනි වැඩිම ජනගහන ඉන්න රට ඉන්දයා. නමුත් ඔවුන්ගේ ජීවිතවල ගත්තොත් ඔවුන්ට උපැන්න සහතිකයක් අයිඩින්ටිකාඩ් එකක් හොයි මොනුවත් නෑ බොහෝ මිනිස්සුට. හරියට සංඛ්‍යාලේකනයක් නෑ කොච්චර මිනිස්සු ඉන්නවද කියලවත්. පවුල් ගඩන් ඔහේ ජීවත්වෙනවා ඉන්න තැනක් නෑ මහපාරවලල බොහොම අපිරිසිදු ජීවිත. තිය නිසා අසල් වැසි ඉන්දියාව මේ තරම් වේගෙන් මේ රෝග පැතිරෙනකට. ඒ විතරක් නෙමෙයි ඒ අසල් වැසි අනෙක් රටවල් වල මේ තරම් පැතිරීගෙන යනකොට මේ ලංකා භූමි ආරක්ෂා වෙලා තියෙන්නේ මොන ප්‍රශ්න මොනවා තිබුණා. ස්වර්ණමාලි චෛත්‍යරාජාණන් වහන්සේ මොන තරම් මිනිසු සද්ධාවෙන් පින්කා කරනවාද. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ අටමස්ථාන සොලොස් මස්ථාන දෙතිස් පල බෝධීන් වහන්සේ අෂ්ට පල බෝධීන් වහන්සේලා මිනිස්සු කොච්චර නිතර පිරිත් කියනවා පින්කං කරනවා බුදුගුණ කියනවා පිරිත් පැන් එහෙනවා. මේ නිසා තමයි යම්මට්ටමෙන් හරි ලෝකෙ මද මේ රෝගයෙන් අසරණ වේගෙන යනකොට මේ ලංකාවගේ පුංචි රටක් මේ විදිහට හරි අපි ආරක්ෂා වෙලා තිය. තිය නිසා පිංහතුනේ නිතර මේ ස්වභාවික විපත් පැතිරීගෙන යනකොට මේ ස්වභාවික දෙයක්
එවැනි ස්වභාවික විපත් ඉදිරී අපි නොසිතන විදිහට ලෝක මිනිස්ව අන්ත අසරණ භාවයට පත්වෙන්න පුළුව. ඒ නිසා නිතර තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය මේ පිරිතේ තියෙන ආශිර්වාදය හැබැයි මතකතියාගන්න පිරිත්තක ආශිර්වාදය ලැබෙන්නේ කෙනෙකුට හිතෙන පුළන් කෝ ඉතින් අපි පිරිත් කීව කෝ අපිට ඔහොම කියන ඉන්නවා කෝ අපිට බැලවා අපි ඔච්චර පිරිත් කියනවා බුදුන් වදිනවා අපිටමයි මේ කරතර එහෙම කිය තුනුරුවන්ට ගරහන තුනුරුවන්ට බනින දවසක් පිරිත් කිව්වා කියලා කෝ ප්‍රතිඵල කියලා අහනා ඉන්න. මතකතියාගන්න පිරිතේ ආශිර්වාදි ලැබෙන්නේ සිල්වතාට. සිල්වත්ත ගුණධර්ම පුරමින් ධාර්මිෂ්ටව ජීවත්වෙන කෙනා තමයි පිරිතෙන් ආරක්ෂාවේ. ඒ නිසා ඔබ කොච්චර උදේ හවස පිරිත් පටි දාගෙන හිටියත් පිරිත් කිය කොච්චර පිරිත් පොත අතේ තියාගෙන පිරිත් කිව්වත් ඔබ තුළ සීලාදී ගුණධර්ම පිහිටල නැත්නම්. ඔබ අඩුම ගානි පන්සිල්ලත් රකින කෙනෙක් නොවෙයින. ඒ පිරිත ආශිර්වාදය ඔබට ඒ තරන් ලබන්න පුළුවන්කමක් නෑ මතකතියාගන පිරිත් කියද්දි කොහොමත් පින් රැස්සෙනවා බුද්ධ වචනය. හැබැයි ඒක ආශිර්වාදයේ 100% සාර්ථක ඔබට ලැබෙන්න්න නම් ඔබ සිල්වත් වෙන්නට ඕන. ඔබ ධර්මානුකුලව ජීවත්වෙන. ඔබ ධර්මිෂ්ට ජීවිතයක් ගත කරන්න. එතකොටයි ඒ පිරිත ආශිර්වාදය ඔබට ලබන්න පුළුවන්. ඊළඟට අපි බලමු. ඔබ දන්නවා සාමාන්‍ය සර්පයන්ගේ කරදර උපද්දව ඕන තරන් ඇති. ඔබ බලන්න මේ සර්පයෝ සමහරු ඉතන්න පුළන් උන් ඉන්න කැලේ ඔය ගංගොල කැලෑවල්ල ඉන්න මිනිස්සුන්ට තමයි ඔය සර්පයන්ගේ කරදර තියෙන්. පිංහතුනි මතකතියාගන්න සමහර වෙලාවට කර්ම විපාක කොළඹ වෙන්න පුළන් කොළඹ හතේ වෙන්න පුළුව. බොහොම ආරක්ෂිතව ගේටු දාගෙන තාප්ප හදාගෙන ආරක්ෂකයෝ තියාගෙන මොන තරං ආරක්ෂා වෙලා ජීවත්වෙන්න උත්සාහ කරත් හිතාගන්න බැරි විදියට බටයක් අස්සෙන් හරි ඇවිල්ලා මල්ගහක හරි ඇතිලා ඉඳලා සර්පයෙක් දෂ්ට කරන අවස්ථා තියෙන නැතුව නෙවේ. මහා කැලේ සත්තු අතරේ සර්ප විමානවල ජීවත්වෙන මිනිස්සු ඉන්නවා කවදාව සර්පයෙක් දෂ්ට කරලනෑ. අපි දන්නවා බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා වහා වනාන්තරවල ආරන්නේව කැලෑවල්වල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්න. හැබැයි කවදාවත් උන්වහන්සේලාට ඒ සර්පයෙන්ගෙන් අනතුරක් වෙලානෑ. එතකොට එහෙම නොවෙන්න හේතුව කෙනෙකුට එහෙම වනානම් ඒක එක හේතුවක් තියෙන එක්ක සීලේ යම් ප්‍රශ්නයක් එහෙම නැත්නම් සර්පයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩලනේ. විශේෂෙන් සර්ප කොළවලට මෛත්‍රී වඩනවනම් එයා සර්පයන්ගෙන් ආරක්ෂාවෙනවා කියල බුදු හාන්දුරපෙන්න්න. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එක මහ වනාන්තරයක භාවනා කරන්න වැඩි ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ කැලේට වැඩම කරලා මහ වනාන්තරයේ තිබිච්ච පැරණි කුටියක් උන්වහසේ කල්පනා කර මම මේ කුටිය සුද්ධ පවිට්ට කරලා මේක ම භාවනා කරන්න ගන්න රහතන් වහසේ නමක් නෙමේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නම ති උන්වහන්සේ මේ කැලේට වැඩම කළ මේ කුටිය පුංචි මැස්සක් වගේ තියෙනවා නිදාගන්න උන්වහන්සේ එතන පොඩ්ඩක් සුද්ධ කරලා චුට්ටක් ඇලවුණ මේ කුටියේ වහලේ උඩ හිටියා බොහෝම විස සහිත සර්පය මේ සර්පය උන්වහන්සේගේ ශරීරයට වැටුණ උන්වහන්සේ වෙලාගෙන දෂ්ට කරලා ඇදිලා ගිය මෙතන දෂ්ට කරනවා කියලා කිව්වට අපි සාමාන්‍යෙන් දෂ්ට කරනවා කියපු ගමන් අපට මතක් කෙන්නේ දත් වදින්න දෂ්ට කරන සර්පයෝගෙන් සර්ප වර්ග කීපයක් ගැන ධර්මී සඳහන් වෙනවා සමහර සර්පයෝ ඉන්න දෂ්ට කරනවා අපි දැකල තියෙනවා ඒ දෂ්ට කරනවා කියන්නේ දත්ත වදින්න විස තියෙන දතේ ඒ දතේ විස වදින විදිහට දෂ්ට කිරීම් කරනවා බුදුරජාණන් වහස පෙන සමහර සර්පයෝ ඉන්නවා විස විදින සර්පයෝ ඉන්න ඔබ දැකල ඇති ඔය සත්තුවත්තේ සමාරූපවාහිනිවල හරි වැඩ සටහන්වලට දැකල ඇති මේ සමහර සර්පයෝ ඉන්න විස විදිනවා ඊළඟට හිමාලය ඉඳලා තියෙනවා බුදු හාන්දුරුව දේශනා කරන සමහර සර්පයෝ ඉන්නවා විස දුමාරයක් පිට කරනවා. ඔවුන්ගේ විස දුමක් වගේ විස දුමක් පිට කරනවා. ඒ විසාග්‍රහණය වෙනකොට හෙම සීමුරජා වෙලා ඇදගෙන වැටෙන විසට. තවත් සර්ප කොටසක් බුදු හාන්දුරුව පෙන්නවා උන්ගේ විස තියෙන්නේ මුළු ඇඟ පුරාම. ඒ සර්පයෙක් දෂ්ට කරන්නේ අර දතවදින්න නෙමේ ඔහු කරන්නේ වෙලාගෙන අර පිපුර වගේ ඇඟ වෙලාගෙන විස තවරන ඒ විස ඇගේ තවරල ඇදිලා යන
ඒක තමයි දෂ්ට කරන ක්‍රමය. මේ සර්පයත් අර ස්වාමීන් වහන්සේගේ ඇඟ වෙලාගෙන විස තවරල දෂ්ට කරලා එහෙම තමයි ඇදිලගේ. උන්වහන්සේ දැක්කා උන්වහන්සේ දැනගත්තා ඉක්මනින් ඒ ළඟ කුටිවල හිටියේ අසල හිටිය ස්වාමීන් වහන්සේලට කතා කරලකින ආයශ්මතුන ඉක්මනටෙන් මාව මේ මැස්ස පිටීම උත්සල එලියෙන් තියන්න කිය. තව ටික වෙලාවකින් මගේ ශරීරය බොල් වී ටිකක් විසිරිලායනවා වගේ විසිරිලායයි දරුණු සර්පයෙක් මට දෂ්ට කරා කිය. ඒ වෙලාවේ අනික් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ වැඳ පිටීම උත්සල එලියෙන් තිබ්බ. බලාගෙන ඉන්නැද්දී උන්වහන්සේගේ ඇඟ ඉදිමුණ එච්චරකට විසක් ටික වෙලාවක් යනකොට ඇඟ ඉදිමුණා ශරීරි තැන් තැන්ගොලින් පුපුරන්න පටන්ගත්ත ඉදිමිලා උන්වහන්සේහෙම අපවත් වුණ ශරීරය පුපුරලා ඕජාව වැගිරෙන්ට පටන්ගත්ත බලන්න කොච්චර විසද්ද කියර. මෙන්න මේ සිදුවීම දවසක් දම්සභා මණ්ඩපේ අපි බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනකොට ඔය සිදුවීම භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරී කියන ස්වාමීනයේ අසවල් ස්වාමීන් වහන්සේ බොහෝම සද්ධාවෙන් මහ වනාන්තරයේ කුටියකට ගිය භාවනා කරන්න. උන්වහන්සේට සර්පයෙක් දෂ්ට කරලා උන්වහන්සේ අපවත් වුණ. ඇයි එහෙම වනේ මේක උන්වහන්සේගේ පෙර කර්ම විපාකයක්ද මොකක්ද හේතුව කියලා ඇව. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භික්‍ෂුව සර්ප කුල 4කට මෛත්‍රිය වැඩුවා නම් ඔය අනතුර වෙන්න ඇකි. කියල බුදුරජාණන් වහන්සේ කන්ද පිරිත දේශනා කරන්නට යෙදුණා. මේ මහපොළුව ඇවිදගෙන යන විස සහිත සර්පයන් කොටස් 4කට බුදුරජාණන් වහන්සේ විස්තර කර සර්ප කුල ඒගැන කොටස් 4ක් එතන කුල කියන්නේ කොටස්. විරූපක්කයෙහිමේ මෙත්තා මෙත්තං ඒරාපතයෙහිමේ චබ්‍යාපුත්තයෙහි මේ මෙත්තම් මෙත්තං කන්හා ගෝතම කේහිච්ච විරූපාක්ක කියල සර්ප කොටසා. ඒරාපත ගැන සර්ප කොටසා. චබ්‍යාපුත්ත ගැන සර්ප කොටසා. කන්හා ගෝතම ගැන සර්ප කොටසා. එතකොට මෙන්න මේ කියන සර්පයන් අරමුණක ඒකට අදාළ වෙනවා මහපොළොවේ ඇදිලා ඇන සියලුම විස සහිත සර්පයක්. මේ කොටස් 4ට මෛත්‍රී වඩන් මහ වනාන්තරයේ වැඩඉන්න භික්‍ෂුව සර්පයන් අතරේ කැලේ වැඩඉන්න යම් භික්‍ෂුවක් ඇද්ද මෙන්න මේ සර්ප කුලවලට මෛත්‍රී වඩා. යමෙක් මේ සර්පයන් අරමුණු කරගෙන මෛත්‍රිය පැතිරුවාද කවමදාවත් ඒ කෙනාට මේ සර්පයෙක් ගෙන්න්නම් අනතුරක් සිද්ධ වෙලා ජීවිතහානියක් වෙන්න ඇකි. බලන්න පිරිතක කොච්චර ආශිර්වාදයක් තියෙනවද කියලා. ඒ විස සහිත තිරිසන් සතෙකුට සර්පයකුට පවා කෙනෙක් මෛත්‍රිය වඩලා තියෙනවන කන්ද පිරිත නිතර සජ්්‍යායනා කරමින් ඒ පිරිතේ සඳහන් විදියට මෛත්‍රිය වැඩුවන ඒ සර්පයක්ගෙන් ජීවිත අනතුරක් වෙන්න. ජීවිතහානියක් වෙන්න. ඒ සර්පයෙක් විස වෙන්නේ නෑ. එතකොට බලන්න අපිට හිතාගන්න බැරි පිරිතක ලැබෙන ආශිර්වාදය. ඒ නිසා පිංහතුනේ පිරිතේ ආශිර්වාදයක් තියෙනවා. ඒ ආශිර්වාදය සම්පූර්ණයෙන් ලබන්න නම් ඔබ තුළ තිබිය යුතු ගුණ ධර්ම තියෙනවා. එහෙම නැතුව පිරිත් කිව්ව කෝ අපිට විපාක කියලා ඔබ ඇහුවට ඔබ තුළ ඊට අදාළ ගුණධර්ම වැඩිලා නැත්නම් සමහරලාට ඔබ තුනුරුවන්වත් විශ්වාසනය උදේදන් තුනුරුවන්ට ගෙවල්වල බනිනවා කරදරයක් වෙනකොට පිරිත් පොත අරගෙන දුවනවා. ඒ නිසා තුනුරුවන් අඩුගානෙ ලෞකික සම්මාධිට්ටිය පිම්පව් විශ්වාසය කර්මඵල විශ්වාසය මෙලෝ පරලෝ පිළිගැනීම ලෞකික සම්මාධිට්්‍යය යුක්ත කෙනෙක් බවට පත්වේ. නිති පන්සිල් රකින්න පෝය දවසකට උපෝසත සීලයක් සමාදන්වෙන්. ඒ වගේ ධර්මිෂ්ටව ජීවත්තෙන් ධර්මානුකූලවෙන් පින්වතුනි මතකතියාගන්න දෙවියම් පවා වන්දනා කරන. සිල්වත් කෙනාට ධර්මය සඳහන් වෙනවා දවසක් සක්‍ර දෙවියන් මාතලී කෙන රතාචාරවරයට කතා කළ කෙන මාතලී ඔය නන්දන වනයට යන්න දිවිය රතේ සූදානක් කරන්න. දෙවියන්ටත් දිවිය රත තියනොම අපි යන ආනවාහන වගේ නෙම ඒ දෙවියන්ගේ පිනට පහළ වෙන දිවිය රතේ. අපිට හිතාගන්න බෑ කොයි වගේද කියලා. මොකද මනුස්සලෝක අපිට දෙවියන්ගේ දිවිය ස්භාවය ගැන මේ දේශනාවල යම් විස්තර තිබුණට අපිට එක මවාගන්න හිතාගන්න බැරි තරක් අපේ විෂය පත ඉක්මවාගේ තැන. දැම් මාතලී කැනෙ දෙවියන්ගේ
රතාචාර්යවරය හැටියට පිනට පහළ වෙන දේවතා. මාතලී දැන් දිවිය රතේ සූදානන් කළ සක්‍ර දෙවිය එනකම් බලාගෙන හිටිය ටිකක් පරක්කුයි වගේ. ඒවෙලේ මාතලී ගියා සක්‍ර දෙවියන් මොකද මේ පරක්කු කියලා බලන්න. යනකොට සක් දෙවිඳු මනුලව දිසාවට හැරිලා වන්දනා කරනවා. ඒ වෙලා කල්පනා කරා මාතලී මේ සක්‍ර දෙවියන් කියන්නේ දෙදෙව්ලෝට අධිපති. චාතුම් මහාරාජික තාවතින්සේ කියෙන දිවියලෝක දෙකේම අධිපති දෙවියෝ. මේ ලෝකයේ සිව් දිසා පාලනය කරන සතරවරන් දෙවියම් පවා සක්‍ර දෙවියන්ට වන්දනා කරනවා ගරු කරනවා. බොහෝ දෙවුරු නමස්කාර කරන මහා පින් ඇති සක්‍ර දෙවියන් මනුලව කාටද මේ මනුස්ස ලෝකට වදී. ඒ වෙලා යහනවා සක් දෙවිඳුනි ඔබ මනුලව කාටද මේ වන්දනා කරන්න. සක්‍ර දෙවියන් කියනවා පළවෙනි ගාථාවෙන් කියන මනුස්ස ලෝක ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන ධර්මානුකුලව ජීවත්වෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න භික්‍ෂු භික්‍ෂුණී පැවිදි ශ්‍රාවකයන්න ඉන්න. අන්නේ අයට මං පළමුුව මනුලවට හැරිලා වන්දනා කරනවා. මගේ දෙවනි වන්දනාව මාතලී ඒ ගහට්ටා පුං්ඥ කරා ගිහි ජීවිත ගත කරන ගහට්ටා ගැන ගිහි ජීවිත ගත කර පුං්ඥ කරා ඒ අයි පින් කරනවා. දම්මේන ධාරම් පෝසෙති අයි ධාර්මිකව අමුදරුව පෝෂණය කරන. සීලවන්ත උපාසක ඒ අයි සිල්වත් උපාසක පිරිසා. උපාසක කියන්නේ සීලවන්ත උපාසකා තෙරුවන් සරණ ගිය සිල්වත් උපාසක උපාසිකාව. ඒ අය ධාර්මිෂ්ටව ජීවත්තෙමින් ධර්මානුකුලෝ අමුදරුව පෝෂණය කරගෙන සිල්වත්ව ජීවත්වෙනවා. තන් නමස්සාමි මාතලී ඒ අයට මං මනුලව දිහාවට හැරිලා වන්දනා කරනවා කිය. ඒමනම් අපිට පේනවා සක්‍ර දෙවියම් පවා දෙවුලව දෙවිවරු පවා මනුස්සලෝක ජීවත්වෙන සීලවන්ත පින්දහම් කරන ධර්මානුකූලව ජීවත්වෙන ධාර්මිෂ්ටව හරිහම්බ කරගෙන ගුණධර්ම පුරණ ගිහි ශ්‍රාවකයන්ට දෙව්ලව ඉනම් වන්දනා කර. එහෙමනම් මතකතියාගන්න ඔබ දෙවියන්ගෙන් පවා වැනුම් පිදුන් ලබන උතුම් කෙනෙක් බවට පත්වෙන ඔබට පුළුවන්. ඒ ස්වභාවේ ඔබ තුළ ඇතිවෙන්නේ ඔබ සීලවන්තන ඔබ ධර්මානුකුලව ජීවත්වෙනවන ඔබ ධර්මිෂ්ට ඔබේ අමුදරුව පෝෂණය කරනවන ඒකැන හොර මැර වංචාවල් නැතුව ඔබ දහඩිය මහන්සියෙන් ඔබ සාධාරණව හරිහම්බ කරගත ධනයෙන් ඔබේ අමුදරුව පෝෂණය කරගෙන. ඒ ලැබෙන මුදලින් පින්දහම් කරගෙන අනුන්ටත් උදව්පකාර කරගෙන. ධර්මානුකූලව සීලවන්ත ඔබ ජීවත්වෙනවනං දෙවියම් පවා ඔබට වැඳුම් පිදුම් කරන. එනිසා පින්වතුනි එවැනි ශ්‍රාවකයන්ටයි මේ ධර්මය. එවැනි ශ්‍රාවකයන්ටයි ධර්මය පිහිට තියෙන්නේ. එවැනි කෙනෙකුටයි පිරිත්තක ආශිර්වාදය ලබන්න පුළුවන්කම තියෙන. තියනිසා ඔබට මේ පිරිත් පොත ගත්තොත් අපි දන්න අපේ ආච්චිලසියල අපේ පැරැන්නු තුන් සූත්‍රය කටපාඩම්. තුන් සූත්‍ර කියලා කියන්නේ රත්තන සූත්‍රයේ මහාමංගල සූත්‍ර කරණීයමිත්ත සූත්‍ර. ඒ අපේ පැරැන්නෝ අපේ මුතුම්මිත්ත කටපාඩම නිතර බුදුන් ඇඳල ගෙවල්වල තුන් සූත්‍ර කිවයිස්සර. විශාල ආශිර්වාදයක් ධර්මී පිරිතෙන් ජීවිතවලට ලැබුණ. අඩුගාන මේ වසංගතය හරි පැතිරීගෙන යනකොට මිනිස්සු ආයමත් බයට පටන්ගත්තා. ගෙවල්වල රතන සූත්‍රය කියන්න. හැම පන්සලකම එකතු වෙලා ගමේ පිරිස එකතු වෙලා රතන සූත්‍ර කිව්ව. සමහරු සති ගනම් මාස ගණන් එකතිකට රතන සූත්‍ර කියලා පිරිත් පැංගිස්සා. හැබැයි ඔබ මතකතියාගන්න කෙනෙක් අහයි කෝයිතින් ප්‍රතිඵල කියල. ඒ ප්‍රතිඵලේ තමයි අදාපි මෙහි මහරි බේරිලාඉන්නේ. ලෝකෙ මේ තරම් අසර වෙනුවෙන්කොට. ඔබ බලන්න ලෝකෙ ප්‍රබල රටවල් දියුණු රටවල් අද කොච්චර අසරන්ද. දවසින් දවස ලක්ෂ ගණනින් රෝගයේ ලෝකෙ පැතිරීගෙන යන තාමත් හරි හමං අවශ්‍යදයක් හොයාගෙන නෑ. අපි දන්නේ නෑ අනාගතයේ තව කොච්චර කාලයක් යයිද. මේ අවශ්‍යදයක් හොයාගන්න තව කොච්චර කාලයක් ගතවේද. ඒ වෙනකොට හොයාගත්තත් ඒක පරීක්ෂණ කරලා නිෂ්පාදනය කරලා ලෝකෙම රටවල්ලෝට බෙදාහැරලා ඒවැ ප්‍රතිඵල ලැබෙන තව කොච්චර කාලයක් යයිද. ඒ නිසා මේ අතරතුර ඔබට පේනවා සමාට මේ බණහන ඔබ ගෙදර ඉදම් කොහොම හරි ඔබට කරදරයක් නොවන වෙන්න පුළුවන්. හැබැයි අපේම රටේ
ලෝක අපිට පේනවා මැද පෙරදික ජීවත්වෙන අය යුරෝප ජීවත්වෙන අය ඊළඟට සමහර දියුණු රටවල පවාද ඇමරිකාව ගත්තා සමහරලාට හිතන් ප්ලාපි ඇමරිකාවෙන් හැබැයි ඔවුන් අද විශාල බයකින් අද වැඩිපුරම රෝගීන් ඉන්න ඇමරිකාව ලෝක දියුණුම රටක ඒ නිසා මොන තරං දියුණුනත් මේ රෝගී පැතිරීගෙන ලෝකෙ පුරා පැතිරෙනවා. ඔබ පිංහතුනි ඔබ ධර්මී පිහිට ධර්මී ආරක්ෂාව ධර්මී තුළ පිහිටල කටයුතු කරන්න. උදේ හවස ගෙදර බුදුන් අදන්න පුරුදුවෙන් තුනුරුවන් වන්දනා කරන්න තුනුරුවන් ගැන සිහි කරන්න බුදුගුණ දහම් ගුණ සඟගුණ නිතර සිහි කරන්න මේ තුනුරුවන්ගේ ආශීර්වාදය ජීවිතයට එකතු කරගන්න. අන්න එතකොට බුදුගුණ හිතන්න බුදු හාමුදුර පෙන්වා ඒක පුුණ්‍ය ගංගාව පුඤ්ඥාබි සන්ද සූට්‍ර බුදු හාන්දුර පෙන්වා මහණෙනි කෙනෙක් බුදුගුණ නිතර සිහි කරනවද. එයාගේ ජීවිතයට පුුණ්‍ය ගංගාවක් රැස්සෙනවා. කෙනෙක් නිතර ධර්මය ගුණ සිහි කරනවාද. එයාගේ ජීවිතයට තවත් පුුණ්‍ය ගංගාවක් රැස්සෙනවා. කෙනෙක් නිතර සඟගුණ සිහි කරනවාද. එයාගේ ජීවිතයට තවත් පුුණ්‍ය ගංගාවක් රැස්සෙනවා. තුනුරුවන්ගුණ සිහිකරන කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුුණ්‍ය ගංගා තුනක් ජීවිතයට ඇස්සෙන. ඒ වගේ මයි පිනාතර අග්‍ර පිනක් බුදුගුණ සිහිකරන්න බුද්ධානුස්සතිය වැඩෙනු. ධර්මී ගුණ සිහිකරන්න ධම්මානුස්සතිය වැඩෙනු. සඟගුණ සිහිකරද්දි සංගානුස්සතිය වැඩෙනු. ඊළඟට අපි ගමු කරණීයමිත්ත සූත්‍රය. අපි කවුරුද්දන්න කරණීයමිත්ත සූට මෛත්‍රී භාවනා මෛත්‍රී ආනිසංස ගැන තියෙන දේශනා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ 500ක් භික්‍ෂූන් වහන්සේලා වස් සමාධන දැ වස්කාලය ආරම්භ වෙන්නෙත් නිකිනි පුන් පොහෝ දවස මේ වර. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ හිමාල වනාන්තරය ආශ්‍රිතව කැලේකට 500ක් භික්‍ෂූන් වහන්සේලා වස් සමාධන් වෙන්න වැඩිය. උන්වහන්සේලා තෝරගත්ත අපි මේ වස්කාලෙ මෙතන හොඳයි අපිට. ගිහිල්ල සූදානන් වෙලා දැන් භාවනා කරන උන්වහන්සේලා කැලේ දැන් සූදානන් කරගෙන ඉන්නවා. මේ වනාන්තරී හිටිය අමනුස්යෝ යක්ෂයෝ උක්ෂ දේවතාවරුත් හිටිය. මේ සිල්වත් ස්වාමීන් වහන්සේලා කැලේට ඇවිල්ලා උන්වහන්සේලා ඉන්නකොට අර ගස්වල විමාන මවාගෙන ඉහල ඉන්න මේ අමනුස්්‍යයන්ට මේ අයට මේ භික්‍ෂූන් වහන්සේලට වඩා ඉහලින් ඉන්න බෑ. කරදරයක් කල්පනගර අපි නිදහස මේ කැලේ හිටිය අපේ විමානවල මේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් කැලේට ඇවිල් අපිට කරදර. ඕමහරි එලෝ ගන්න ඕන කියලා මහා භයානක හඬ භයංකාර සබ්ද භයානක දේවල් උන්වහන්සේලාට අර කැලේ එපා වෙලා යන විදිහට මහා බිය ජනක දේවල් කැලේ ඇති කරන්න පටන්ගත්ත. උන්වහන්සේලා රහත් වෙලා හිටියනෑ සමහරු බය වුණා තැතිගත්තා. ආපහුගිය බුදුරජාණන් වහන්සේලාට අනේ සාමීනය අපි වස් සමාදන් වෙන්න ගිය නමුත් අපිට මේ වගේ ලොකු කරදරයක් මහා භයානක හඬ ඇති වෙන. බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බලලා භික්‍ෂූන් වහන්සේලාට කෙනම් මහනිනි නුබල ආයමත් එතනටම යන්න. මෙන්න මේක කටපාඩන් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කරණීයමිත සූත්‍ර දේශනා කර. ඒ මහා වනාන්තරයට ඇහෙන්න ඒ වන සතුන්ට අමනුස්්‍යයන්ට දෙවියන්ට පවා ඇහෙන විදිහට සජ්්‍යායනා කරන්න පිරිතක් හැටියට. ඒ භාවනාව මේක තියෙන මෛත්‍රී ඒ පිරිතම භාවනාවක් හැටියට නුඹල ඒ කාලය තුළ භාවනා වඩන්නකි. මේ ස්වාමීන් වහන්සේලා ඒ කමටහන අරගෙන ආයමත් එතනට කිය. උදේ හවස කරණීමිත සූත්‍රය හඬනගා මහ වනාන්තරයේ සජ්්‍යායනා කර. අර මේ භික්‍ෂූන් වහන්සේලා එලවගන්න ඕන පන්න ගන්න ඕන කියල හිතපු අමනුස්්‍යයන්ට යක්ෂයන්ට වක්ෂ දේවතාවරුන්ට පවා මේ සියලු දෙනාගෙන මෛත්‍රී සිතුවිලි ඇතිවෙන්න පටන්ගත්ත. ඒ අයගෙත් උදව්පකාර ලැබුණ භික්‍ෂූන් වහන්සේලාට. උන්වහන්සේලා මේ වස්කාලි තුළේ භාවනාවම කරණීමිත සූත්‍රය සඳහන් මෛත්‍රියම වැඩුව. මෛත්‍රී දිහාන වැඩුව. ඒ මෛත්‍රී දිහානවලින් විදර්ශනාවට හැරුණ. මහ වනාන්තරයේ වස්කාලය අවසන් වෙනකට උතුම් ධර්මයත් අවබෝධ කරගෙන ධර්මාවබෝධය ලැබූ. ඒ නිසා ඉතාම බලවත් පිනාතර අග්‍රම පිනක් තමයි මෛත්‍රිය. ඒ මෛත්‍රිය ලෝකෙම පතුරන ආකාරය තමයි කරණීමිත සූත්‍ර සඳහන්වේ. තේනිසා පිංහතුනි විශේෂෙන් මේ වගේ යුගයක මේ වගේ ලෝකෙම විපතකින් අසරණ වේගෙන යන කාලයක ඔබ ඔබේ ජීවිතය තුළ පිරිතේ ආශිර්වාද ලබන්න
තිං අද වගේ උතුම් දවසක මේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාටම පිරිතේ බලය පිරිතේ ආශිර්වාදය පිරිත් දේශනාවලින් කොහොමද ජීවිතයට රැකවරණ ආශිර්වාදය ලබාගන්න කියන කාරණයයි අද මේ ධර්මානු ශාසනාවද අපි ඔබට කියලතුන්. ඒ පිහිට ලබන්න නම් ඔබ සිල්වත්වෙන්. උතුම් සීලාදී ගුණධර්ම ඔබ ජීවිතය ආරක්ෂා කරන්න ධර්මානුකූල වෙන ධර්මිෂ්ට ජීවිත ගත කරන්න ඔබට පීතය ආශිර්වාදය ලබන්න පුළුව. තින් එහෙම නම් තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාව බලය බුද්ධානු භාවෙන් දම්මානු භාවෙන් සංගානු භාවේ ඔබටත් රටටත් ලෝකයාටමත් මේ පැතිරීගෙන යන වසංගත රෝගය ඉක්මනින්ම ලෝකෙන්ම දුරු කරගන්න වාසනාව ලැබේවා. ඒ රෝගේ දුරු කරන්න ඉක්මනින්ම ඒ සඳහා පර්යේෂණ කරන විද්‍යාඥයන්ට අවෂ්‍යද හොයාගන්න දිවාරය නොබලා වෙහෙසෙන සියලු දෙනාට ඒ සුදුසු අවෂ්‍යද ඉක්මනින්ම හොයාගෙන ලෝකයාටම සුවපත්වෙන ඒ නිසි බෙහෙත් අවෂ්‍යද හොයාගෙන ලෝකයාටම ඉක්මනින් ලබා දෙන වාසනාව ලැබේවා. ඒ වගේ මේ රෝගීන් වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කර අපි දන්න අපේ රටේ වෛද්‍ය ශේෂත්‍රයයි ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩලේ හෙද නිලධාරී වෛද්‍යවරු ඒ වගේ විශේෂයෙන් රණවිරුවන් විශාල කැපකිරීමක් කරමින් මේ රෝගේ ව්‍යාප්ත වී නොදී රෝගීන් ආරක්ෂා කර ගනිමින් විශාල කැපකිරීමත් ජීවිතය කරන ඒ හැම දෙනාටමත් කාය ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. ඔබටත් රටටත් ලෝකයාටමත් තුන්රුවන්ගේ අනන්ත ගුණානු භාව බලයෙන් සියලු යහපත සැලසේවා කෙලපි ආශිර්වාද කරනු. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ඩක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ඩක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.